frequency adverbs today. From where we have to start today. Okay. frequency adverbs කියන්නේ පුතේ යම් ක්‍රියාවක් සිදුවන රටාව යම් ක්‍රියාවක් සිදුවන රටාව නැත්නම් කොපමණ කාලයකට වරක් එම ක්‍රියාව සිදු වෙනවාද කියලා ප්‍රකාශ කරන පාවිච්චි කරන පද. adverbs වලින් කරන්නේ මොකක්ද කියලා adverb seminar එකේ හිටපු අය දන්නවා මේක. adverbs වලින් වෙන්නේ මොකක්ද? යම් ක්‍රියාවක් පිළිබඳ වැඩි විස්තර කියනවා. යම් ක්‍රියාවක් සිදුවන ස්ථානය, වේලාව, මැනයක ආකාරය, frequency එක අන්න ඒ වගේ ලක්ෂණ. හරි frequency කියලා කියන්නේ එතකොට ක්‍රියාව සිදුවන රටාව. කියන්නේ කොපමණ කාලයකට වරක් සිදුවනවද කියලා ප්‍රකාශ කරන පද. once කිව්වොත් වරක් වතාවක් කියන එක. twice කිව්වොත් දෙවතාවක්. always කිව්වොත් හැමතිස්සෙම ක්‍රියාව සිදු වෙනවා. always කිව්වොත් හැමතිස්සෙම. usually කිව්වොත් සාමාන්‍යයෙන්. never කවදාකවත් නැහැ. rarely කලාතුරකින්. often නිතරම. sometimes සමහරක් වෙලාවට. once වරක් වතාවක්. twice දෙවතාවක්. always හැමතිස්සෙම. usually සාමාන්‍යයෙන්. never කවදාකවත් නැහැ. rarely කලාතුරකින්. usually සාමාන්‍යයෙන් never කවදාකවත් නෑ rarely කලාතුරකින් often නිතරම sometimes සමහරක් වෙලාවට okay competency 7 පුතේ improve කරන්න තියෙන 7 වෙනි හැකියාව බලන්න competency 7 uses භාවිතා කිරීම english ඉංග්‍රීසි creatively නිර්මාණාත්මකව and innovatively පුතේ innovative කියන තිදින් අර නව ක්‍රමයකට කියනකම තමයි innovative කිව්වතා in written communication ලිඛිත සංනිවේදනයේදී ඒ යටතේ එනවා ඔයගලන්ට ලිඛිත සංනිවේදනයේදී ඉංග්‍රීසි භාවිතා කරන ආකාරය කියන්නේ යටතේ එනවා ඔයගලන්ට writes descriptions of things places and people දේවල් ස්ථාන සහ මිනිසුන්ගේ විස්තර ලිවීම මිනිසුන්ගේ ස්ථාන දේවල් සහ සතුන් ගැන විස්තර ලිවීම. ඒ කියන්නේ පැරග්‍රාෆ් එකක් ලියන්න අර අපිට ඊට තිබුණේ පුතේ මතකනේ නේද? ඒගොල්ලෝ දීප් පැරග්‍රාෆ්ස් තිබුණා. මෙතින්නේ ටෙක්ස්ට් ටයිප්ස් එන්න පුළුවන් මෙන්න වගේ ඒවා notices ලියන්න, notes ලියන්න, letters ලියන්න, formal ඒවා එන්න පුළුවන් ඔය යටතේ. formal letters, informal letters, instructions ලියන්න, messages ලියන්න, description එකක් ලියන්න. ඒකත් people ගැන, places ගැන, animals, things, events, processes processes කියන ක්‍රියාවලින් articles පොඩි ලිපි තීරු ලිපි වගේ ඒවා චූටි ලිපි minutes කියන්නේ පුතේ වාර්තා minutes කියන්නේ වාර්තා advertisements කියන්නේ වෙළඳ දැන්වීම stories කියන්නේ කතා songs සින්දු poems ඕවා ඉතින් එන්නේ නැහැ පුතේ songs ලියන්නේ නැවද විභාගයට කියන්නකෝ ඈ ඉතාලම ලංකාවේ songs ලියන්න තියා ළමයිට සින්දුවක් අහගන්න දෙන්න system එකක් නැහැ sound system එකක් හරියට class එකට නැහැ separate ඈ ඉතින් කොහෙද පුතේ ඕවා online class එකක් අතරට කරගන්න බැරි තරම් ලංකාවේ ටෙක්නොලොජි පහළ සිග්නල් ඩ්‍රොප් වෙනවා
ඒ මරටක කොයිද පුතේ ඉතින් අපි මේවා දාලා සින්දු අහන්න දිලා ළමයිට poems practice කරලා ඒව ගන්නකොට නීමෙට තියෙන්නේ. anyway text topics මොනවාද මාතෘකා historical places ගැන ඓතිහාසික ස්ථාන සීගිරිය වගේ botanical gardens ගැන තිබ්බත් එකේ ඔයගොල්ලෝ සීතාවකද කොයිද නේද mountains ගැන rivers ගැන birds ostrich ගැන වෙන්න පුළුවන් eagle jungle fall sparrow parrots ඕවා ගැන stories මහදෙන මුත්තා නසූරුද්දීන් තිබ්බා අපිට සෙවන්ද කොයිද මද්දුම් බණ්ඩාර තිබුණා පරණ සිලබස් එකේ න අලුත් එකේ නෑ පරණ එකේ තිබුණා මද්දුම් බණ්ඩාර නිව් සිලබස් එකේ නෑ හොඳේ හරි ඒතර CWW කන්නංකර මහත්මයා ගැන හරි දන්නවනේ නේද කවුද කියලාත් නේ මම කිව්වනේ දැන් කන්නංකර මහත්මයා සිදීම කිව්වද කතාව කිව්වද did I say the story CWW කන්නංකර මේ hari enang hari Sir Henry Still Olcott Madam Mary Museus etc ඒ වගේ ගැන ඉතින් ලියන්න හෝ ලියලා තියෙන එකක් ඉතින් ඩීලිවර්ලා සම්බරිස් වගේවත් එන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක මෙතනට අදාළ එක වෙනම එකක් model essays අපි ඉතින් model essays සරා ප්‍රැක්ටිස් වෙන තමයි තියෙන්නේ. okay describe pictures පින්තූරයක් විස්තර කිරීම. දැන් නම් ඉතින් ඔය කපුතේ දැන් exam වල එන ක්‍රමයේ වෙනස් වෙලා තියෙන්නේ. දැන් picture එකක් දීලා describe කරන්න එනවා අඩුයි හෝ එන්නෙම නැතිවත් තියෙන්නේ. දැන් තියෙන description එකක් දීලා තියෙන්නේ gap fill කරන්න තියෙන්නේ. හැබැයි ඒක අමාරුයි අරකට වඩා. picture එකක් දීලා describe කරන්න ඕන ලේසි. This is a picture of a beach කියලා ලිව්වා. There is a man, there are two boys, they are playing. There is a bird, there is a cow, there are clouds in the sky කියලා ලිව්වත් ලකුණු ටික හම්බ වෙනවා. දැන් එහෙම නෙමෙයිනේ. ඒගොල්ලෝ description එකක් දාලා තියෙන්නේ. එතනට අදාළ වචන හරියටම දාන්න ඕනේ අප්පල්ලා. අනුන්ගේ description එක gaps fill කරන එක පොඩි challenging වැඩක් හරි එතකොට වැඩ ගොඩක් වෙනවා. vocabulary ඔයගලට ටෙස්ට් වෙනවා. අර data transfer කියන එක තමයි උතන කියන්නේ පුතේ. ඔය මේ picture describe කියලා කිව්වට අපි technically ඔගේ නම තාක්ෂණික නම ඇවිල්ලා data transfer. data transfer කියන්නේ දත්ත හොමාරු වෙනවා. දත්ත මාරු කරන වෙනස් ක්‍රමයකට. දීලා තියෙන picture එකක් විතර දත්ත ටික. අපි picture එකක් විතර දින දත්ත ටික වෙනස් කරනවා මොකක් බවටද ඡේදයක් බවට. හරි. ඔක තමයි ඇඩ්වාන්ස් එකට ඕගලන්ට එනවා. ඕගොල්ලෝ නම් ඉතින් ඔය ඉගෙන ගන්න වැඩක් නැහැ. ඕගොල්ලෝ වෙන ෆීල්ඩ් එකට යන්න. මම මේ කියනවා කොච්චර ඉගෙන ගත්තත් ඉතින් දැනුම විතරයි ප්‍රැක්ටිකල් ලෝකයක් නැහැ හොඳේ. ඒක තමයි ඇනලිසිස් එකක් තියෙනවා. ඩිස්කෝස් ඇනලිසිස් කියලා තියෙනවා විෂයක් අපිට ඉංග්‍රීසි වලට කැම්පස් වලදී. ඩිස්කෝස් ඇනලිසිස් කියලා කියන්නේ Tamanට ලබා දීලා තියෙන මොනවා හෝ ඡේදයක හරි ගැඹුරම හොයන්න ඕනේ. දැන් මට දීලා තියෙනවා කියමු පොඩි පැරග්‍රාෆ් එකක් මැට්‍රිමෝනියල් එකක් මේ මොකද්ද විවාහ යෝජනාවක් ඉංග්‍රීසි වලින් තියෙන ඉංග්‍රීසි සිංහලයි ඕන භාෂාවකින් භාෂාව පුළුවන් නම් එච්චරයි. මට පුළුවන් වෙන්න ඕනේ ඒක කියවලා ඒ මුළු බෑග්ග්‍රවුන්ඩ් එකම කියන්නේ පුද්ගලයාගේ. එයාගෙන එයාගේ පේරන්ට්ස් ලාගෙන එයාගේ මානසිකත්වය ගැන ඒගොල්ලෝ කොහොම මිනිස්සුද ඒ ඔක්කොම ටිකම ඇනලයිස් කරන්න පුළුවන් වෙනවනේ ඒකේ. මේ පොඩි දෙයින්. එයාගේ සමාජ පසුබිම, එයාගේ ආර්ථික පසුබිම, එයාගේ මනෝවිද්‍යාත්මක පසුබිම, හරිද? එයාගේ පෞල් පසුබිම. එයා සාමාන්‍ය මොන වගේ පුද්ගලයෙක්ද කියලා සම්පූර්ණයෙන් අපිට පුළුවන් වෙනවනේ හොයන්න. පික්චර් එකක් හම්බුනොත් ඒ පික්චර් එක දිහා බලලා පුළුවන් වෙන්න ඕනේ ඒ පුද්ගලයා සම්පූර්ණයෙන් ඇනලයිස් කරන්න. මිනිස්සු දැක්කම අපිට එයාව ඇනලයිස් කරන්න පුළුවන් වෙනවා. ඕක තමයි ඒ කියන්නේ. එයා විශ්ලේෂණය කරලා බලන්න පුළුවන් වෙනෝනේ. එයා ෂර්ලොක් හෝම්ස් වගේ වැඩක් තමයි තියෙන්නේ. හරි. ඒක තමයි data transfer වල ඉස්සරහට තියෙන ගැඹුරුම දේවල්. ඒවා ඉතින් ඕගලන්ට එන්න ඕගොල්ලෝ ඉංග්‍රීසි ඩිග්‍රියක් කරන්න ඕනේ. මම යෝජනා කරනවා ඊට හොඳයි කියලා ඉවරලා මැත්ස් හරි බයෝ හරි කොමර්ස් හරි ඩිග්‍රියක් දාගන්න එක ජොබ් එකක් හොයාගන්න ගියාම පහසුව ගත්තම. හරිද? සැලරි රිවර්ස් බැලුවම මොකද මේක ඉතින් ගුරුවරයෙක් වෙලා මහන්සි වෙන්න එපා ඉතින් නේද? ඉතින් අරක එහෙම නෙමෙයි ඉතින් අනිතික සැලරිත් මදින ලංකාවේ. ඇත්තටම අසාධාරණ සැලරියක් ගෙවන්නේ. ගුරුවෙක්ට උපරිම හිතන්නේ 50ක් 60ක් තමයි වන්න පුළුවන්. ඉංජිනියර්ස්ලා හොයනවා සාමාන්‍යයෙන් ලක්ෂ 60 හොයන අය ඉන්නවා ලංකාවේ. ඔය ඩයලොග් එකේ මැනේජර් එක දැන් CEO පඩිය ලක්ෂ 70යි දැන්. ඩයලොග් එකේ CEO පඩිය ලක්ෂ 70යි. හරි. ඒ නිසා පුතේ ඉංජිනේරින් වලට තියෙන සැලරිස් එක අපිට හිතන්නවත් බෑ. එටිසලාට් එකේ ලක්ෂ 50ක් විතර ගන්නවා මාසෙට. CEO මැනේජර් පඩිය. Apple දැන් මොකද Apple නේද හොස්පිටල් එකේ තියෙන්නේ දැන් මොකද්ද ලංකා හොස්පිටල් කරලා තියෙන්නේ. Apple එක තියෙන කාලේ දැන් නැහැ ලංකා නම් මම දන්නේ නැහැ. ඒකෙත් චීෆ් ඩොක්ටර්ගේ පඩිය ලක්ෂ 50යි. සැලරි විතරයි මම කියන්නේ පඩිය විතරයි. හරි. ඒ නිසා පුතේ ලංකාවගේ රටක ඉතින් හරි ප්‍රශ්නයක් තියෙනව නේද? සැලරි තියෙන තැන් හරි අසාධාරණ මට්ටමින් ගෙවන්නේ. ඒ නිසා මම හැමදෙස්සම ඕගොල්ලෝ ෆෝම් කරන්න ඕගොල්ලෝ උනන්දු කරන්නේ මැත්ස් වලට බයෝ වලට යන්න. අඩුම කොමර්ස් කියලා.
හරි ඒ නිසා මම ඔයගලන්ට කියන්න පුළුවන් තරම් මේ මැත්ස් බයෝ වලට කොමර්ස් වලට යන්න කියලා. මේ රටේ තියෙන වැරද්දක් එක්ක සාමාන්‍ය ඇමරිකාවේ රටක නම් ටීචර් කෙනෙක් හොඳට පඩියක් ගන්නවා. හොඳ පඩියක්. හොඳ සැලරි එකක් ගන්නවා. මිනිමම් රුපියල් මං හිතන්නේ කම්කරුවටත් තියෙන ඩොලර් 20ක් ගෙවන්න කියලා නීතියක් රටේ. පැයකට මම කියන්නේ පැයකට ඩොලර් 20ක් කියන්නේ රුපියල් 4000ක් විතර පැයට වැටෙන පඩි. එතකොට පැය 10 දවසකට රුපියල් 40000ක් විතර දවසට යන්න පුළුවන්. හරි 40000 තියෙන් වැඩ කළා බලන්න පුතේ එතකොට. හරි ලක්ෂ 12ක් විතර මාසෙට යන්න පුළුවන් කම්කරුවෙටත්. හරි අපේ කම්කරු පඩිය තියෙන රුපියල් 25000 30000ක් තමයි ඉන්නේ ආ. ඉතින් මම මේකයි කියන්නේ. මම ඔයගොල්ලෝ උනන්දු කරන්නේ ඒකයි වගේ සබ්ජෙක්ට්ස් වලට යන්න කියලා. එහෙම නොවන කෙනෙක් විතරක් ඉතුරු දේවල්ට එන්න කියලා. සාමාන්‍ය ගෑල් ළමයි ඉතින් කමන්නේ නැහැ ඕන්න ටීචර් කෙනෙක් වෙන එක. බොයිස්ලා try කරන්න ඉතින් හට්ටියක් යන්න පුළුවන් නම්. හරි. එහෙම නැත්නම් ටියුෂන් උත් කරන්න එනවා කාලෙමේ. ඒක තමයි ඇත්ත කතාව. හරි. describe pictures හරියට ඔයගලන්ට තියෙන පුතේ data transfer කියන ක්‍රමය. ඒකදී describe කරන් තියෙනවා විස්තර කරන photographs, photo එකක්, pictures, busy streets, street එකක් දීලා, botanical gardens, pictures at the post office, school, bank, birds, clothes වගේ දේවල් හරි විස්තර කරන්න තමයි තියෙන්නේ. හරි. ඒක දැන් වෙනස් වෙලා තියෙන. දැන් තියෙන අපිට gap fill කරන්න තමයි ඒක තමයි දැන් එන විදිය. ඒක දෙන්න පුළුවන් pictures, photographs and model descriptions, vocabulary with pictures of birds, clothes, food items arranged on a table, සිංහල මුස්ලිම් tamil වගේ ඕන කවලමේ හරි ඕන එකක් තියෙන පුළුවන්. birds ලාගෙන මේ වගේ sparrows ඔය ටික තියෙන හරි view bird මයිනා වෙනවනේ මයිනාත් තියෙනවා හරි මේ වගේ විස්තරයක් තිබිලා අපිට වෙන්න පුළුවන්. ඉතින් දන්නවනේ ඕක ටික ඕන එකක් එන්න පුළුවන්. තිබ්බ දේවල් ගොඩක් ඒවා clothes එන්න පුළුවන් ඇඳුම්. පුතේ මේවා meanings ටික ඔයගලන්ට හොයාගන්න පුළුවන් ආ. මේවා ගැවුවා නම් ඩික්ෂනරියේ ඔස්ට්‍රිච් හොයාගන්න පුළුවන්. ඊගල් මේ හැම එකම ඩික්ෂනරියේ තියෙනවා. පෙලිකන්ස්ලා දන්නවා ඔයගොල්ලෝ හරි. ඩක්, සලෝ, ගූස්, ග්‍රැකල්, ස්වෑන්, ජංගල් ෆෝල්. හරි ඕවා ඉතින් ඕවා ඕලෙලට නම් එන්නේ නැහැ. ඔය විදියට හැම සතෙක්ගෙනම කවල මේ ඔය ඉතින් අර ග්‍රේඩ් 8 වලදී දීලා තියෙනවා. පස්සේ මම ඩිස්කස් කරා ඔක දිල්නි වලිසුන්දර මැඩම් එක. ඔයගොල්ලෝ කවුද කියලා දන්නේ නැතුව ඇති. මේ සිලබස් එක කමිටි එකේ ඉන්න චීෆ් එඩිටර් කෙනෙක්. මේ දින් නම මේ චීෆ් කෙනෙක් ඇතයි මේ චීෆ් මෙ ඉන්න කෙනා මෙතින් මිස් දිල්නි චමලි වලිසුන්දර සීනියර් ලෙක්චරර් ඩිපාර්ට්මන්ට් ඉංග්‍රීසි යුනිවර්සිටි ඔෆ් සිජාවදල්පුර මම කැම්පස් එකේ ලෙක්චරර් නේ. මම ඇත්ත කතා කළා පුතේ ඔය දාලා තියෙන ඔක්කොම පැරග්‍රාෆ්ස් ටික මම අහුවා ඉතින් කියලා දෙන්න ඕනද කියලා ළමයිට. කිව්ව දේ තමයි නෑ මිස්ටර් කොතලාල එහෙම අවශ්‍යතාවයක් නෑ මේ ළමයිට පොඩි අයිඩියා එකක් දීලා ළමයි තනියෙන් හොයන්න දෙන්න ඕන කියලා. ඉතින් ඒක කරන්නේ නෑනේ පුතේ අපි ඉතින් උගන්වන ක්ලාස් එක ඔක්කොම දශමයට. ළමයි තනියෙන් මීනින්ග්ස් හොයන්න ඕනලු වචන ඕන දන්නේ බෑ. ළමයි තනියෙන් රීඩින් කරන්න ඕනලු මේවා. තනියෙන් ඉම්ප්‍රූව් කරන්න ඕන දැනුව. හරි. මං කොයි ඉතින් අපරාධ කියලා ඔයගොල්ලන්ගේ මහන්සිය මිස්ලාගේ මේකට දැන් මේ තනියෙන් ස්ටඩි කරන්න කියලා පොත ගන්න ගිහුව සල්ලිත් අපරාධ කියලා. ඒ වෙන්නේ නැහැ නේද? හරි. clothes ඇඳුම් traditional dress මම කියන්නේ මේ ක්ලාස් එක නෙමෙයි ඔයගොල්ලෝ වැඩ කරන අය මම කියන්නේ ලංකාව ගැන. මෙතන ඉන්න බහුතරයක් වැඩ කරන අය මට ඔයගොල්ලෝ ගැන ප්‍රශ්නයක් නෙමෙයි මම කියන්නේ. බහුතරය ගැන රටේ ළමයි ගැන කියන්නේ. ඔයගොල්ලන්ට වැඩක් දුන්නත් නැත්නම් ඔයගොල්ලෝ මගෙන් අහනවා සර් හෝම්වර්ක් ටිකක් දෙන්න බැරිද කියලා එහෙම ළමයි. ඒක වෙනම සිදුවීමක්. clothes ඇඳුම් ගැන traditional dress of Sri Lankans ඕවා ඉන්න පුළුවන් පැරග්‍රාෆ් එකක්. traditional food items arranged on a table ඕවා ගැන ෆික්චර් එකක් වෙන්න පුළුවන්. ඒක එක පැරග්‍රාෆ් එකක් තියෙනවා අපි ගැෆ් ෆිල් කරන්න ඕනේ. rights for personal purposes පුතේ personal කියන්නේ පුද්ගලික purposes කියන්නේ අරමුණු. පුද්ගලික අරමුණු සඳහා ලියන්න තියෙනවා. ඒ කියන්නේ letters ලියන්න. excuse කියන්නේ සමාවයිදලා ලියුමක් ලියන්න. letter to a pen friend. පෑන මිතුරෙක්ට ලියුමක් ලියන්න. grade 8 textbook එක තිබ්බ අපිට ඔක තියෝග. මතකද බලන්න? pen friend කෙනෙක් එකක්. හරි. හරි නේද? ඊළඟට තියෙනවා තව note එකක් ලියන්න, letter එකක් ලියන්න friend කෙනෙක් describing holiday. මේවා අපිට ඔක්කොම තිබිච්ච ඒවා. holiday describe කරලා ශ්‍රී ලංකාව ගැන ලියලා තිබ්බ අපිට. හරි. write instructions උපදෙස් ලියන්න instructions ලියන්න. to make a rag doll, to post a letter, making a compost fertilizer, origami suitable activities ඕන එකක් දාලා Tamanට instruction ලියන්න. උදාහරණයක් මම එක දාන්නකො මේ වගේ මෙතින් මේ වගේ එකක් පුතේ. මේ අන්තිමරිය ලොකුවට දේවල් නෑ. අන්තිමරිය ලොකුම දේවල් දරුණුවටම විභාගෙට ඕන නැතුවම බැරි දේවල් නෑ. ටිකක් තියෙන හොඳ ඒවාක් තියෙනවා. බලමු. මෙන්න මේ වගේ එකක්. අපි දුමු instruction තියෙනවා කියලා කරන්න ඕනේ දේවල්. corona times වල කරන් තියෙනවා. wash your hands.
thoroughly. හොඳින් ඔබේ that's so දන්න. ඒ වගේ instructions ලියන්න. එපා කියන එකක් කොහොමද? පුතේ දැන් මේ කරන එකනේ wash කියලා ගත්තේ. wash මොන හරි එපා නම් මොකද මුලට දාන්නේ? එපා නම් කරන්නේදී. යමක් කරන්න එපා නම් මොකක්ද දාන්නේ මුලට? කියන්න බෑ. දැන් Don't. yes චතුරි don't yes rub your nose. නහය rub කරන්න එපා, අල්ලන්න එපා. touch කරන්න, rub කරන්න එපා. rub කියන්නේ පිහි දානවට හොඳේ. your nose every time. හැමතිස්සෙම පුරුද්දට අපි එහෙම කරනවානේ. හොඳ නෑ. හරි. wash your hands thoroughly, don't rub නැත්තම් touch your nose every time. ඒවත් පුතේ theories ආ. ඒ කියන්නේ instructions දෙන විදිය. කරන්න නම් අපි කෙලින්ම verb එක දානවා. wash. එපා නම් don't. go නම් යන්න. අපි දාන යන්න නම් go කියලා. එපා නම් don't go. කන්න නම් eat, එපා නම් don't eat. අන්න ඒ වගේ. හරි. right. write simple compositions. compositions කියන්නේ පුතේ රචනාමය දේවල් තමයි මොන හරි විස්තරයක් ලියන දේ composition කියන්නේ. on different types of topics. විවිධ මාතෘකා ගැන ලියන්න වෙනවා. විවිධ මාතෘකා ගැන. මේ දින health tips, සෞඛ්‍ය උපදෙස්, our environment, අපේ පරිසරය ගැන, public properties, පොදු දේපල. ඔයගලන්ට O level වලදී තියෙනවා පුතේ public properties ගැන තියෙනවා vandalism කියලා. හානි කිරීම නවත්තන්න කියලා. vandalism කියන්නේ පොදු දේපල වලට හෝ පුද්ගලික දේපල වලට බලාත්කාරයෙන් අකමැත්තෙන් හානි කිරීම. newspapers පත්තර ගැන, transport ගැන, independence day වගේ වචන 100ක් කියලා තියෙන්නේ. වචන 100 තිබ්බට ඔයගොල්ලෝ දන්නා practically වචන 150ක් අහනවා කියලා විභාගෙදී. teachers guide එකේ තියෙන 100ක් කියලා පේනවනේ යා. teachers guide එකේ 100ක් කියලා තියෙන්නේ. 100 නෙමෙයි අපෙන් අහන්නේ යා. ඔයගොල්ලෝ දන්නවා 150ක් අහනවා කියලා. හරි. write poems and stories. පුතේ poems ලියන්න නම් විභාගයට ඇවිල්ලා නැහැ. syllabus එකේ තියෙනවා poems ලියන්න දෙන්න කියන ප්‍රශ්නේ. නමුත් ඒක එන්නේ නැහැ. 100%ක් sure. ඔයගොල්ලෝ බය වෙන්න එපා. වැරදිලාවත් අවුරුදු 5කින් මෙහා නම් එන්නේ නැහැ poem එකක් ලියන්න විභාගයට. එතනින් එහා බලමු රට දීලු වෙලා නේද බලමු. මේ වගේ තත්යකට ආවම වයිද කියලා. හරි. stories නම් අදලත් වෙනවා story එකක් ලියන්න. ඒකෙදි folk stories ජනකතා ලියන්නත් වෙනවා. සමහරට එහෙම නැතුව Tamanට මොන හරි past tense එකෙන් වෙච්ච සිදුවීමක් story line එකක් ගහලා ලියන්න වෙනවා. ඒකක් හරි. ඒකෙදි model poems ඉතින් අපිට වැඩක් නැහැ. ඊළඟට 8 එක බලන්න. communicate sannivedana කිරීම. communicate sannivedana කිරීම clearly පැහැදිලිව fluently චතුරව concisely කියන්නේ පුතේ ඒකට concis සිංහලෙන් කියනවා යමක් ඊටාම සංක්ෂිප්තව මතක කියලා මේ කල්පනා හැටි මොකද වචනේ කියන්නේ සංක්ෂිප්ත කියන්නේ පුතේ අර්ථාන්විතව කෙටියෙන් පැහැදිලිව දෙයක් දාන එක සංක්ෂිප්තයි. හරි? ඒක සංක්ෂිප්තයි කියන අපි.
හරි පුතේ බලමු. කමියුනිකේට් සංවේදනය කිරීම ක්ලියර්ලි පැහැදිලිව ෆ්ලුවන්ට්ලි චතුරව and consistently කෙටියෙන්. ඒක යටතේ පුතේ එනවා අපිට describe විස්තර කරන objects වස්තුන් හරි ඕනම වස්තුවක් object එක animal සත්තු people මිනිස්සු using භාවිතා කරමින් simple sentence patterns සරල වාක්‍ය රටා භාවිතා කරමින් සතුන් මොන හරි දේවල් විස්තර කිරීම තමයි එන්නේ හරි people මිනිස්සු විස්තර කරලා පැරග්‍රාෆ් එකක් ලියන්න. ඔක තමයි එන්නේ. Speak about topics given under එක වැඩක් නෑ model essays දෙන්න ඕනි ඉතින් ඒක දීලා වැඩ කරන් තිනා මම model essays උන්තරන් දීලා තිනවා ඒකින්ද ඒකයි කතා දෙකුත් නෑ speak on familiar topics ඒක පුතේ grade 9 වලට තියෙනවා topic එකක් දීලා කතා කිරීම 10 වලින් පස්සේ තියෙනවා හරි model topic එකක් දීලා ඒ ගැන කතා කිරීම grade 8 වෙනකම්ම තියෙනවා 9 වෙනකම්ම තියෙනවා 10 වලින් පස්සේ තියෙනවා ඔය වලට එන්නේ නෑ හරි එතකන් දැන්ට තියෙනවා දැන්ට අනිවාර්යෙන් තියෙන එක ඉතින් අපි ලෑස්ති වෙන එකක් 9 වලත් it's a modal verbs සහ පුතේ අර modal කියන්නේ සහායක ක්‍රියාපද කියලා තමයි ඉතින් ගන්න වෙන්නේ නමුත් ඒකට ඊට වඩා හොඳ වර්ගීකරණයක් තිබ්බනම් සිංහල වචනයක් හොඳයි must යුතුයමයි should වඩා සුදුසු යුතුයි කියන එක must කියන්නේ නීතියක් යුතුයමයි එක නීතියක් හරි must කියන්නේ යුතුයමයි ඒක නීතියක් පුතේ should කියන්නේ වඩා සුදුසුයි කියන එක should කියන්නේ වඩා සුදුසුයි have to කියන්නේ සිදු වෙලා තියෙනවා හරි පුතේ ලියාගත්ත කියලා මම හිතනවා I must come to school tomorrow මං ආ යුතුයමයි ඉස්කෝලේට හෙට I must come to school tomorrow මම ආ යුතුයමයි ඉස්කෝලේට හෙට we should කියන්නේ පුතේ නීතියක් නෙමෙයි වඩා සුදුසුයි must කොම නීතියක් අනිවාර්යයි කියන අදහස වගේ තියෙනවා හරි ඒතර we should වඩා සුදුසුයි keep the classroom clean
පන්ති කාමරේ පිරිසිදු තබා ගැනීම වඩා සුදුසුයි. I have to සිදු වෙලා තියෙනවා. I have to සිදු වෙලා තියෙනවා do සිදු කරන්න my homework. Describe position ස්ථානයක් විස්තර කිරීම. Describes position කියන්නේ ස්ථානයක් විස්තර කිරීම. ස්ථානයක්. දෙන්නම් meanings ටික. In කියන්නේ තුල, on කියන්නේ මත, in කියන්නේ තුල, on කියන්නේ මත, under කියන්නේ යට, under කියන්නේ යට, near කියන්නේ ළඟ, near කියන්නේ ළඟ, above කියන්නේ උඩින් සහ ඉහළින්, above කියන්නේ උඩින් සහ ඉහළින් කියන එක, below කියන්නේ පහළින්, below කියන්නේ පහළින්, over කියන්නේ තුඩින් කියන එක, over කියන්නේ තුඩින් කියන එක, behind කියන්නේ පිටුපසින් කියන එක, behind කියන්නේ පිටුපසින් කියන එක, in front of කියන්නේ ඉදිරියේ, in front of කියන්නේ ඉදිරියේ, next to කියන්නේ අසලින් ළඟින් පැත්තකින් කියන එක. next to අසලින් ළඟින් පැත්තකින්. describe pictures කියන පුතේ ඕගලන්ට picture එකක් දීලා describe කරන්න දෙනවා. ඒකට මේ පස්සේ කියලා කියන්නත් පුළුවන් නේද? කොහොමද පුතේ? මෙන්න මෙයාට පස්සේ ඉන්නේ කියලා next to කියන එකට. ඔව් පුතේ ඒ කියන්නේ ඊළඟට ඉන්නවා කියන එකනේ ඊළඟට. ඔව්. ඔව් ඒ අදහසින් ගන්න පුළුවන් ඊළඟට කියන අදහසින්. හරි. describe pictures එකද පුතේ තියෙන්නේ අපිට. මෙතනදී ලියන්න නෙමෙයි cutting වාචිකව orally. oral test එකට දෙන්න තියෙන්නේ. busy street එකක් ගැන botanical gardens birds මොන හරි එකක් පින්තූරයක් දීලා ඒක ගැන කතා කරන්න දෙනවා. use language in a variety of context. විවිධ context ගැන පුතේ සන්දර්භ. ඒ කියන්නේ විවිධ පරාසයක ඡේද. විවිධ පරාසයක ඡේද ගැන සිදුවීම් ගැන කතා කරන්න හම්බෙනවා. හරිද? context context කියන්නේ සන්දර්භ අවස්ථා. එහෙම ගමු. context සන්දර්භ අවස්ථා. හරි? ඒ කියන්නේ ස්කූල් එක කතා කරන විදිය, ක්ලාස්රූම් එකේ, ලයිබ්‍රරි එකේ, කැන්ටින් එකේ, ලැබ් එකේ, ප්ලේග්‍රවුන්ඩ් එකේ තැන තැන වෙනස් වෙන පෝස්ට් ඔෆිස් එකේදී, බැංක් එකේදී, එක්සිබිෂන් එකේදී අහන ප්‍රශ්න වෙනස් වෙනවා. බැංක් එකේදී අහන්නේ can I deposit some money කියලා නැත්නම් how can I deposit money? Where is the deposit slip? ඒවනේ බැංකුවේදී අහන්නේ. ප්ලේග්‍රවුන්ඩ් එක කියලා අහන්නේ නැහැ where is the deposit slip කියලා. ප්ලේග්‍රවුන්ඩ් එකේදී අපි let's play, where is the bed? Can I take your bed? Oh my goodness, this ball is new one. Oh like that. ඒ වගේ එතනදී ඉන්නේ ප්ලේග්‍රවුන්ඩ් එකේදී. බැංක් එකට ගිහලා බැට්ස් ගැන කතා කරන්න බෑ, බෝල්ස් ගැන කතා කරන්න බෑ. ඒ වගේ තමයි ආ. Right. Okay, now we have to move to new work.